තෙරුවන් සරණයි. අයිබෝවන්. දුවේ පුතේ, අද දවසේ සාකච්ඡාව අපි ආරම්භ කරන්න පටන් ගන්න ලෑස්ති වෙන්නේ. මීට කලින් සාමාන්‍ය පෙළ විභාගයේ බුද්ධ ධර්මයේ ප්‍රශ්න පත්‍රයට අදාළ වෙන විදිහට බුද්ධ ධර්මයේ පාඩම් 10 සහ 11 කියන පන්ති දෙකටම අදාළව අපි ගොඩක් තොරතුරු කතා කළා. ප්‍රශ්නෝත්තර සාකච්ඡාවන් අද දවසේදීත් අපි පසුගිය වර්ෂවල ප්‍රශ්න පත්‍ර ඇසුරින් තොරතුරු ගොඩක් සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙනවා. අපි මේ සියලු සාකච්ඡාවන් පවත්වන්නේ පිරිවෙන දහම් පාසල අපේ YouTube නාලිකාව, Facebook පිටුව සහ සමූහය ඔස්සේ. ඔබට පුළුවන්කම තියෙනවා මේ විදිහට YouTube එකේ බලන්න පුළුවන්. මේ විදිහට ටයිප් කරලා පිරිවෙන දහම් පාසල කියලා ටයිප් කරලා බැලුවම මෙන්න මේ වගේ ලාංඡනයක් එක්ක නාලිකාවක් හම්බ වෙනවා. ඒ ලාංඡනය උඩ ක්ලික් කරන්න. එතකොට ඔබ පිටුවකට යොමු වෙනවා. ඒ පිටුවේ හෝම් ප්ලේලිස්ට් එහෙම තියෙනවා. ඒකේ ප්ලේලිස්ට් කියන එක ක්ලික් කරන්න. ටච් කරන්න. එතකොට සාමාන්‍ය පෙළ විභාගයට ඕන දේවල් වෙනම, ධර්මාචාර්ය විභාගවලට ඕන ඒවා වෙනම, දහම් පාසල් අවසාන විභාගයට ඕන පාඩම් වෙනම ඔබට අධ්‍යයනය කිරීමේ හැකියාව තියෙනවා. ඒ වගේම තමයි ඩවුන්ලෝඩ් කරගෙන බාගත කරගෙන නැරඹීමේ හැකියාවක් තියෙනවා. ඒ කාරණියත් මතක තියාගෙන අපි අද සාකච්ඡාව ආරම්භ කරමු. අද අපි කතා කරන්නේ 10 ශ්‍රේණිය පාඩම තමයි 9 වෙනි පාඩම. 10 ශ්‍රේණියේ 9 වෙනි පාඩම ඇසුරින් අපි සාකච්ඡාව සිදු කරන්නේ. පාඩම තමයි සබඳතා සුරකින්න මිනිස් යුතුයකම් කියන පාඩම. සබඳතා සුරකින්න මිනිස් යුතුයකම් කියන පාඩම. යුතුයකම් සහ වගකීම් පිළිබඳව කියවෙන පාඩම ඇසුරින් තමයි තොරතුරු අද දවසේදී සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ. එහෙනම් පළවෙනියටම අපි බලමු පසුගිය විභාග බහුවර්ණ සහ කෙටි ප්‍රශ්නෝත්තර කිහිපයක්. පසුගිය විභාග කිහිපයකදී මේ පාඩමේදී අපි කතා කරන්නට බලාපොරොත්තු වෙනවා 2010 වර්ෂයේ ඉඳලා 2019 වර්ෂය දක්වාම පහුගිය විභාගවල මේ පාඩමට අදාළව මේ පාඩමට සම්බන්ධව කොහොමද ප්‍රශ්න අහලා තියෙන්නේ කියලා. එහෙනම් 2010 අවුරුද්දේ මේ තියෙන විෂය නිර්දේශය තියෙන්නේ 2016 අවුරුද්දේ ඉඳලා. ඒත් 2010 වර්ෂයේ ඒ කාලේ තිබුණු විෂය නිර්දේශය තුලත් මේ සූත්‍ර දේශනාව තිබිලා තියෙනවා. මේ ඉගැන්වීම් යුතුයකම් වගකීම් ගැන උගන්වලා තියෙනවා. අන්‍යෝන්‍ය වශයෙන් සමාජ සම්බන්ධතා ගොඩනංවමින් ඔවුනොවුන්ට යුතුයකම් ඉටු කරමින් සදාචාර සම්පන්න ජීවිතයක් ගෙන යාමට උපදෙස් සපයන සූත්‍ර දේශනාව වන්නේ. ඒ විදිහට සඳහන් කරලා බහුවර්ණ ප්‍රශ්න 15 විදිහට 2010 වර්ෂයේ අවුරුද්දේ ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙනවා. මේ යුතුයකම් වගකීම් සම්බන්ධව කියවෙන සිංහාලෝවාද සූත්‍රයේ සම්බන්ධයෙන්. කොහොමද ප්‍රශ්නේ යොමු වෙන්නේ? අන්‍යෝන්‍ය වශයෙන් සමාජ සම්බන්ධතා ගොඩනංවමින් ඔවුනොවුන්ට යුතුයකම් ඉටු කරමින් සදාචාර සම්පන්න ජීවිතයක් ගෙන යාමට උපදෙස් සපයන සූත්‍ර දේශනාව වන්නේ කියලා බහුවර්ණ 4ක් ඉදිරිපත් වෙනවා. මංගල සූත්‍ර දේශනාව, මංගල සූත්‍රය, පරාභව සූත්‍රය, ධම්මික සූත්‍රය සහ සිංහාලෝවාද සූත්‍රය කියලා. එහෙනම් මිනිස් සම්බන්ධතා, මානව සම්බන්ධතා ගැන කියවෙන ඉතාමත්ම වැදගත් වෙන ඉගැන්වීම් සමුදායක් තියෙන සූත්‍ර දේශනාව තමයි සිංහාලෝවාද සූත්‍රය. සිංහාලෝවාද සූත්‍රය මහා මංගල සූත්‍රයේදී ඉගැන්වෙන්නේ මංගල කාරණාවන්. පරාභව සූත්‍රයේදී පිරිහීමේ කාරණාවන් ගැන තමයි සාකච්ඡා කරන්නේ. ධම්මික සූත්‍රයේදී උතුම් තුනුරුවන්ගේ ගුණ සාකච්ඡා වීමක්, ඒ වගේම ගැඹුරු සාකච්ඡාවන් සමූහයක් තමයි ධම්මික සූත්‍රය කියන සූත්‍ර දේශනාවේ තියෙන්නේ. සිංහාලෝවාද සූත්‍රයේ තමයි තියෙන්නේ මිනිස් සම්බන්ධතා යුතුයකම්
වගකීම් සම්බන්ධ ඉගැන්වීම් තියෙන්නේ. 2012 අවුරුද්දේ ගිහි ජනයා විසින් සදිසා නමස්කාරයෙහි උඩදිසාව නියෝජනය කරන ශ්‍රමණ බ්‍රාහ්මණ පැවිදි උතුමන්ට ඉටු කළ යුතු යුතුකම් අතරට අයත් නොවන කරුණ වන්නේ. ගිහි ජනතාව විසින් සදිසා නමස්කාරය කරනකොට සදිසා නමස්කාරය මේ සිංහාලෝවාද සූත්‍රයේ ප්‍රධාන ඉගැන්වීම සදිසා නමස්කාරය කියන්නේ. ඉතින් එතකොට ගිහි ජනතාව උඩදිසාව නියෝජනය කරන ශ්‍රමණ බ්‍රාහ්මණයින්. උඩදිසාව තමයි නියෝජනය කරන්නේ ශ්‍රමණ සහ බ්‍රාහ්මණ පිරිස. ආගමික කණ්ඩායම්. ඒ උඩදිසාව නියෝජනය කරන. අන්න ඒකත් මතක තියාගන්න. ශ්‍රමණ බ්‍රාහ්මණ පිරිස නියෝජනය කරන්නේ මොන දිසාවද කියලාත් ප්‍රශ්න අහනවා. අපි බලමු. පස්සේ තව ගොඩක් ප්‍රශ්න කතා කරනවා. එතකොට ඒ සම්බන්ධව ප්‍රශ්න ඔබට ඉදිරිපත් වෙයි. ගිහි ජනයා විසින් සදිසා නමස්කාරයෙහි උඩදිසාව නියෝජනය කරන ශ්‍රමණ බ්‍රාහ්මණ පැවිදි උතුමන්ට ඉටු කළ යුතු යුතුකම් අතරට අයත් නොවන කරුණ වන්නේ. අයත් නොවන කරුණක් තියෙනවා. පිළිතුරු 4ක් තියෙනවා. මෛත්‍රී සහගත සිත් පහළ කර ගැනීමයි, නිවසට පැමිණෙන විට සතුටින් පිළිගැනීමයි, ආමිසයෙන් සංග්‍රහ කිරීමයි, ඇසූ දේ වඩාත් පැහැදිලි කර දීමයි. ඇසූ දේ වඩාත් පැහැදිලි කර දීමයි. අපි නැවත වතාවක් ප්‍රශ්නේ බලමු. ගිහි ජනයා විසින් සදිසා නමස්කාරයෙහි උඩදිසාව නියෝජනය කරන ශ්‍රමණ බ්‍රාහ්මණ පිරිසට ඉටු කරන්නට ඕන යුතුකම් තමයි සඳහන් කරන්නේ. ගිහි ජනතාව විසින් ඉටු කළ යුතු යුතුකම් අතරින් 3ක් මෙතන තියෙනවා. මෛත්‍රී සහගත සිතින් ක්‍රියා කිරීම, නිවසට පැමිණෙන විට දොර නොවසා තැබීම, සතුටින් පිළිගැනීම, අනාවටද්වාරතායි කියලා සඳහන් වෙන්නේ. ආමිසානුප්පදානීන් ආමිස දානය පිළිගැන්වීම, ඇසූ දේ වඩාත් පැහැදිලි කර දීම කියන කාරණය ශ්‍රමණ බ්‍රාහ්මණයින් විසින් ගිහි ජනතාවට ඉටු කළ යුතු යුතුකම් වලින් එකක්. මේ ප්‍රශ්නේදී අහන්නේ ගිහි ජනතාව විසින් පැවිදි පක්ෂයට, පූජ්‍ය පක්ෂයට, ශ්‍රමණ බ්‍රාහ්මණ පිරිසට ඉටු කළ යුතු යුතුකම් අතරට අයිති නොවන පිළිතුර. එහෙනම් මොන පිළිතුරද? 4 වෙනි පිළිතුර. ඇසූ දේ වඩාත් පැහැදිලි කර දීම කියන පිළිතුර. 2012 වර්ෂයේ කෙටි ප්‍රශ්නයක් අපි බලමු. සිව්බඹ විහරණ නම් කරන්න කියන ප්‍රශ්නයක් තියෙනවා. මේ සතර බ්‍රහ්ම විහරණ ගැන ඉගැන්වෙනවා විශේෂයෙන්ම දෙමව්පියන් පිළිබඳව සාකච්ඡා කරද්දී. ඒ වගේම 2015 අවුරුද්දේ සිව්බඹ විහරණ ලියා දක්වන්නට කියලා දක්වනවා මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා කියන සතර බ්‍රහ්ම විහරණ. 2019 අවුරුද්දේ කෙටි ප්‍රශ්නවල සතර බ්‍රහ්ම විහරණ නම් කරන්නට කියන ප්‍රශ්නේ. 2019 අවුරුද්දේ තියෙනවා කෙටි ප්‍රශ්නවල සතර බ්‍රහ්ම විහරණ නම් කරන්නට කියන මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා. දෙමව්පියන් සතුව පවතින උතුම් වූ ගුණයන් 4ක් විදිහට සැලකෙන නිසා දෙමව්පියන් සම්බන්ධව සාකච්ඡා කරන අවස්ථාවලදී මේ ගුණ 4 ගැන අපි දැනගෙන සිටිය යුතුයි. මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා. මෛත්‍රීව සහගතව දරුවන්ට කටයුතු කිරීම, කාරුණිකව කටයුතු කිරීම, දරුවන්ගේ දියුණුව දැකලා සතුටු වීම, දරුවන්ට දියුණුවට අතහිත දීම, උපේක්ෂා. දරුවන්ගේ වැඳුම් පිදුම්, ගරු සත්කාර සම්මානත්, ඒ වගේම දරුවන් නිසා යම්කිසි අපහසුතාවයකට පත්වෙන්නට සිද්ධ වුණොත් ඒ හැම දෙයක්ම මැදිහත් සිතින් දරා ගැනීමේ උතුම් වූ ගුණය කියන මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා කියන සතර බ්‍රහ්ම විහරණ. හොඳයි. 2013 අවුරුද්දේ සඳහන් වෙනවා සිංහාලෝවාද සූත්‍රයේ සඳහන් පරිදි ගුරුවරයා විසින් තම ශිෂ්‍යයාට ඉටු කළ යුතු යුතුකම් ගණයට අයත් නොවන කරුණක් වන්නේ. සිංහාලෝවාද සූත්‍රයේ සම්බන්ධවමයි ප්‍රශ්නය යොමු වෙන්නේ. සිංහාලෝවාද සූත්‍රයේ සඳහන් පරිදි ගුරුවරයා විසින් තම ශිෂ්‍යයාට ඉටු කළ යුතු යුතුකම් ගණයට අයත් නොවන පිළිතුර. ගුරුවරයා විසින් තම ශිෂ්‍යයාට ඉටු කළ යුතු යුතුකම්. ගුරුවරයා විසින් ශිෂ්‍යයාටත්, ශිෂ්‍යයා විසින් ගුරුවරයාටත් යුතුකම් ඉටු කළ යුතුයි. ඒ යුතුකම් අතර ඇතුළත් නොවන පිළිතුර තමයි
මෙතනදී අහන්නේ. අපි බලමු මේ පිළිතුර තෝරගන්නට. පොත ළඟ තියෙන නිසා බලන්නටත් පුළුවන්. මේ පිළිතුරුත් එක්ක සංසන්දනය කරමින් බලන්නට පුළුවන්. බලන්න මොකක්ද ඔබ ගාව තියෙනව පොත. ඔව්. හොඳින් ඉගැන්වීම යන්නයි, හිතවතුන්ට හඳුන්වා දීම යන්නයි, හැම විටම රැකවරණයේ සැපයීම යන්නයි, විපතේදී අත්හැර නොයෑම යන්නයි. ඔන්න ඔය කියන කාරණාවන් හතර තමයි පිළිතුරු හතර තමයි තියෙන්නේ. මොනවද දරුවන් වෙනුවෙන් කළ යුතු වෙන්නේ? ඔව්, මනවින් හික්මවීම පළවෙනි කාරණය. පොතේ තියෙන යුතුයකම් බලන්න. මනවින් ඉගැන්වීම. ඒක තමයි මේ හොඳින් ඉගැන්වීම කියන්නේ. දන්නා ශිල්ප හැම විටම දන්නා ශිල්ප හොඳින් ඉගැන්වීම. ඊළඟට තම මිත්‍රයන්ට ශිෂ්‍යයාව හඳුන්වා දීම. ඒක තමයි මේ තියෙන්නේ. ශිෂ්‍යයා ආරක්ෂා කර ගැනීම ඒකත් තියෙනවා. හොඳින් ඉගැන්වීමක් තියෙනවා. හිතවතුන්ට හඳුන්වා දීමක් තියෙනවා. හැම විටම රැකවරණයේ සැපයීමක් තියෙනවා. එහෙනම් මෙන්න මේක නැහැ. මේ කාරණාව නැහැ. විපතේදී අත්හැර නොයෑම කියන පිළිතුර. හොඳින් ඉගැන්වීමයි, හිතවතුන්ට හඳුන්වා දීමයි, හැම විටකම රැකවරණයේ සැපයීමයි. ඊළඟට හතරවෙනි පිළිතුර මෙතනදී නිවැරදි පිළිතුර විදිහට ගන්නට පුළුවන්. නිවැරදි පිළිතුර කියලා කියන්නේ ගුරුවරයා විසින් ශිෂ්‍යයා වෙනුවෙන් කළ යුතු යුතුයකමක් නෙවෙයි විපතේදී අත්හැර නොයෑම කියන එක. ඒ නිසා ඒක තමයි තෝරන්නට තියෙන පිළිතුර. 2013 අවුරුද්දේ කෙටි ප්‍රශ්නවල තියෙනවා. බුදුරජාණන් වහන්සේ විසින් සිංහලෝවාද සූත්‍රයේදී පෙරදිගට නැගෙනහිර හා දකුණු දිගට උපමා කළේ කවුරුන්ද? බුදුරජාණන් වහන්සේ මුල්ම පිටුවේ තියෙනවා බුදුරජාණන් වහන්සේ විසින් සිංහලෝවාද සූත්‍රයේදී පෙරදිගට නැගෙනහිර සහ දකුණු දිගට උපමා කළේ කාවද කියලා. නැගෙනහිරට මව්පියන්, දකුණු දිගට ගුරුවරුන්. අන්න ඒ වගේ ප්‍රශ්න යොමු වෙන්න පුළුවන්. 2015 අවුරුද්දේ සිංහලෝවාද සූත්‍රයේ දැක්වෙන පරිදි දෙමව්පියන් විසින් තම දූ දරුවන්ට ඉටු කළ යුතු යුතුයකම් ගණයට අයත් නොවන කරුණක් වන්නේ පහත සඳහන් කවරක්ද? දෙමව්පියන් විසින් දරුවන්ට ඉටු කළ යුතු යුතුයකම්. පවින් වැළැක්වීම දෙවනි පිටුවේ තියෙන 51 වෙනි පිටුවේ. පිළිතුරු තියෙනවා. පවින් වැළැක්වීම, යහපතෙහි යෙදවීම, උරුම දේපල ආරක්ෂා කිරීම, සුදුසු කල දායාද පවරා දීම කියන මේ යුතුයකම් වලින් මෙතන තියෙනවා සිංහලෝවාද සූත්‍රයේ දැක්වෙන පරිදි දෙමව්පියන් විසින් තම දූ දරුවන්ට ඉටු කළ යුතු යුතුයකම් ගණයට අයත් නොවන පිළිතුරක් තියෙනවා. මොනවද දෙමව්පියන් විසින් ඉටු කළ යුතු යුතුයකම්? පළවෙනි එක දරුවන් වරදින් මුදවා ගැනීම, පාපා නිවාරෙන්ති, පවින් වැළැක්වීම, කල්යාණේ නිවේසෙන්ති, යහපතෙහි යෙදවීම. ඊළඟට ඉගෙනීමේ කටයුතු වල යෙදවීම, ගැළපෙන ආවාහ විවාහ කටයුතු කර දීම, සුදුසු කල්හි සම්පත් පවරා දීම කියන මේවා තමයි දෙමව්පියන්ගේ යුතුයකම්. එහෙමනම් පවින් වැළැක්වීම දෙමව්පියන්ගේ යුතුයකමක්. යහපතෙහි යෙදවීම දෙමව්පියන්ගේ යුතුයකමක්. උරුම දේපල ආරක්ෂා කිරීම කාගේ යුතුයකමක්ද? උරුම දේපල ආරක්ෂා කර ගැනීම අයිති වෙන්නේ දරුවන්ට. දරුවන් විසින් ඉටු කළ යුතු යුතුයකමක්. දරුවන්ට දෙමව්පියන්ගෙන් ඒ විදිහට ලැබෙනවා. උරුම වෙනවා දේපල, ඒවා ආරක්ෂා කර ගැනීම දරුවන්ගේ යුතුයකමක්. එහෙනම් පවින් වැළැක්වීමයි, යහපතෙහි යෙදවීමයි,
සුදුසු කල දායාද පවරා දීමයි කියන මේ තුන මේ පිළිතුරේදී දෙමව්පියන් විසින් දරුවන්ට ඉටු කළ යුතු යුතුකම්. උරුම දේපල ආරක්ෂා කිරීම කියන තුන්වෙනි පිළිතුර එහෙනම් ඒකට සම්බන්ධ නැහැ. දරුවන් විසින් කළ යුතු යුතුකම්. 2018 අවුරුද්දේ ප්‍රශ්නයට අපි ඊළඟට අවධානය යොමු කරමු. සිංහාලෝවාද සූත්‍රයේ දැක්වෙන පරිදි දෙමව්පියන් විසින් දූ දරුවන්ට ඉටු කළ යුතු යුතුකම් අතරට අයත් නොවන්නේ. සිංහාලෝවාද සූත්‍රයේ දැක්වෙන විදිහට දෙමව්පියන් විසින් දූ දරුවන්ට ඉටු කළ යුතු යුතුකම් අතරට අයත් නොවන්නේ කියලා තමයි සඳහන් වෙන්නේ 2018 අවුරුද්දේ ප්‍රශ්නවල. බලමු අපි එක එක. අපි මොනවද තියෙන්නේ බලන්න පිළිතුරු මොනවද කියලා. පළවෙනි පිළිතුර ඔවුන් වරදින් මුදවා ගැනීමයි. ඔවුන් යහපත් කටයුතු වල යෙදවීමයි. සුදුසු කල්හි සම්පත් පවරා දීමයි. නිවසෙහි වගකීම් පැවරීමයි. එහෙම එකක් නැහැ. දරුවන් වරදින් මුදවා ගැනීම පළවෙනි යුතුකම. දෙවෙනි යුතුකම දෙමව්පියන්ගේ ඔවුන් යහපත් කටයුතු වල නිරත කරවීම, යහපතෙහි යෙදවීම, සුදුසු කල්හි සම්පත් පවරා දීම, දායාද පවරා දීම, ගැළපෙන ආවාහ විවාහ කටයුත්තක් සිද්ධ කර දීම, සුදුසු කල්හි සම්පත් පවරා දීම. මේවා තමයි දෙමව්පියන්ගේ යුතුකම්. නිවසෙහි වගකීම් පැවරීම කියලා එකක් නැහැ. දෙමව්පියන්ගේ යුතුකම් අතර සුදුසු කල්හි වගකීම් පැවරීම කියලා එකක් නැහැ. හොඳයි. 2019 අවුරුද්දේ සිංහාලෝවාද සූත්‍රයේ දැක්වෙන පරිදි ගුරුවරයා විසින් ශිෂ්‍යයාට ඉටු කළ යුතු යුතුකම් අතරට අයත් නොවන්නේ. අන්න ඒ විදිහ ප්‍රශ්නයක් තමයි මේ පාඩමට අදාළව අහලා තියෙන්නේ. 2019 අවුරුද්දේ සිංහාලෝවාද සූත්‍රයේ දැක්වෙන පරිදි ගුරුවරයා විසින් ශිෂ්‍යයාට ඉටු කළ යුතු යුතුකම් අතරට අයත් නොවන්නේ කියන ප්‍රශ්නය. මේ පිළිතුරු හතර තමයි තියෙන්නේ. ඒ පිළිතුරු හතරෙන් අපි නිවැරදි පිළිතුර තෝරාගත යුතුයි. නිවැරදි පිළිතුර තේරිය යුතුයි. මොනවද පිළිතුරු? මනවින් හික්මවීමයි, මනවින් ඉගැන්වීමයි, තම මිත්‍රයන්ට හඳුන්වා දීමයි, පවින් වැළැක්වීමයි. ගුරුවරයාට අයිති යුතුකමක් නෙවෙයි. ගුරුවරයාට අයිති යුතුකමක් නොවන පිළිතුරයි තෝරන්නට තියෙන්නේ. සිංහාලෝවාද සූත්‍රයේ දැක්වෙන පරිදි ගුරුවරයා විසින් ශිෂ්‍යයාට ඉටු කළ යුතු යුතුකම් අතරට අයත් නොවන්නේ කියලායි සඳහන් වෙන්නේ. මනවින් හික්මවීම ගුරුවරයාගේ යුතුකමක්. මනවින් ඉගැන්වීමත් ගුරුවරයාගේ යුතුකමක්. තම හිතමිත්‍රාදීන්ට හඳුන්වා දීමත් ගුරුවරයාගේ යුතුකමක්. පවින් වැළැක්වීම කියන කාරණේ ශ්‍රමණ බ්‍රාහ්මණ පිරිසේ යුතුකමක් සහ දෙමව්පියන්ගේ යුතුකමක්. දරුවන් පවින් වැළැක්වීමත් මිනිසුන්ව පවින් වැළැක්වීමත් ශ්‍රමණ බ්‍රාහ්මණයන්ගේ සහ දෙමව්පියන්ගේ යුතුකම්. හොඳයි. ඊළඟට අපි බලමු අනුමාන බහුවර්ණ සහ කෙටි ප්‍රශ්න කිහිපයක් අපි මේ පාඩමට අදාළව සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙනවා. මේ පාඩමට අදාළ තොරතුරු සවිස්තරාත්මකව අපිට කියලා දෙන්නට දෙයක් මේ පාඩමේ නැහැ. විශේෂයෙන්ම තියෙන්නේ මේ පාඩමේ මතක තබා ගත යුතු යුතුකම් වගකීම් සම්බන්ධ කරුණු. ඒව තමයි මේ පාඩමට අදාළව තියෙන්නේ. ඒ නිසා අපි අද දවසේදී පාඩම සම්බන්ධ කරගන්නේ නැහැ. පාඩම් පොත ළඟට අරගෙන මේ සාකච්ඡාව සිද්ධ කරමු. උදෑසන 6 දිසාවකට නමස්කාර කරමින් සිටි තරුණයෙකුට නිවැරදිව දිසා නමස්කාරය පැහැදිලි කරමින් බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කළ සූත්‍ර දේශනාව. උදෑසනින්ම 6 දිසාවට හැරමින් වඳිමින් හිටපු තරුණයෙක්ට තමයි බුදුරජාණන් වහන්සේ මේ දේශනාව දේශනා කරන්නේ. දිසාවන් 6 තමයි නැගෙනහිර, දකුණ, බටහිර, උතුරු දිසාව, යට දිසාව, උඩ දිසාව කියන දිසාවන්. ඊට අමතරව නැගෙනහිර දිසාවට දෙමව්පියන්, ඒ වගේම දකුණු දිසාවට ස්වාමි භාර්යා ගුරුවරුන්, බටහිර දිසාවට ස්වාමි භාර්යාවන්, උතුරු දිසාවට
හිත මිතුරන්, යට දිසාවට සේව්‍ය සේවකයන්, උඩ දිසාව පැවිදි උතුමන් විදිහට තමයි බුදුරජාණන් වහන්සේ හඳුන්වලා දුන්නේ. හැබැයි දිසා 6කට නමස්කාර කරමින් හිටියා. සිංහල කියන ගෘහපතියා දැනගෙන හිටියේ නැහැ සදිසා නමස්කාරය කරන්න ඕන කොහොමද කියලා. හැබැයි දිසා 6කට නමස්කාර කරමින් වඳිමින් හිටියා. එහෙම වඳිමින් හිටපු කරුණක් ගැන සඳහන් වෙන සූත්‍ර දේශනාව මොකක්ද? කරණීයමෙත්ත සූත්‍ර දේශනාව, මහා මංගල සූත්‍ර දේශනාව, සිංහලෝවාද සූත්‍ර දේශනාව, පරාභව සූත්‍රය. මොකක්ද? ඔව්, අපි මේ කතා කරන සූත්‍ර දේශනාව. මේ ගැන පාඩමේ සඳහන් වෙනවා. පාඩමේ මුලින්ම සඳහන් වෙනවා මේ සූත්‍ර දේශනාව තමයි සිංහලෝවාද සූත්‍ර දේශනාව. අද දවසේ දෙවනි බහුවර්ණ ප්‍රශ්නය මොකක්ද? සිංහලෝවාද සූත්‍රයේදී නැගෙනහිර දිසාව නියෝජනය කරනු ලබන්නේ. සිංහලෝවාද සූත්‍රයේ දිසාවන් වලට දෙමව්පියන්, ගුරුවරුන්, ඒ විදිහට ශ්‍රමණ බ්‍රාහ්මණීන්, පැවිදි උතුමන් වෙන් කරලා දක්වලා තියෙනවා. අහන්නේ නැගෙනහිර දිසාව, පූර්ව දිසාව, පෙරදිග, මව්පියෝ, දෙමව්පියන් තමයි පෙරදිග දිසාවේ නියෝජනය කරන්නේ. පෙරදිග දිසාවේ නියෝජනය කරන්නේ දෙමව්පියෝ. හරි, ඊළඟට තුන්වෙනි බහුවර්ණ ප්‍රශ්නය. සිංහලෝවාද සූත්‍රයේදී ස්වාමි භාර්යාවන් නියෝජනය කරන දිසාව වන්නේ. ස්වාමි භාර්යාවන් නියෝජනය කරන දිසාව මොකක්ද කියලා යහන්නේ ඊළඟට. අපි බලමු. මතකද කියලා? නැගෙනහිර දිසාව දෙමව්පියෝ. දකුණු දිසාවේ ගුරුවරු. උතුරු දිසාවේ කවුද? ඔව්, උතුරු දිසාවේ හිතමිතුරෝ. බටහිර දිසාවේ ස්වාමි භාර්යාව. බටහිර දිසාවේ තමයි ස්වාමි භාර්යාවන්. බටහිර දිසාව තුළ තමයි ස්වාමි භාර්යාවන් පිළිබඳ යුතුයකම් වගකීම් සඳහන් වෙන්නේ. සිංහලෝවාද සූත්‍රයේදී ගුරුවරුන් සහ හිතමිතුරන් නියෝජනය කරන දිසාවන් වන්නේ පිළිවෙලින්. ඔන්න ඊළඟට මෙන්න මේ විදිහේ ප්‍රශ්නයක් අහන්නේ. කොහොමද සිංහලෝවාද සූත්‍රයේදී ගුරුවරුන් සහ හිතමිතුරන් නියෝජනය කරන දිසාවන් දෙකක් අහනවා. මොන දිසාවන්ද? ගුරුවරුන් දැක්වෙන දිසාවයි ඊළඟට මිතුරන්, හිතමිතුරන් දැක්වෙන දිසාවයි දෙකම කියන්නට වෙනවා. පිළිවෙලට කියන්නට වෙනවා. එහෙනම් නැගෙනහිර දිසාව, දකුණු දිසාව, ඒකේ තියෙන්නේ දෙමව්පියන්, නැගෙනහිර, දකුණ ගුරුවරු. ඒක එතකොට වැරදිද නිවැරදිද? අපිට හොයාගන්න ඕන, අපිට කියන්නට ඕන ගුරුවරුන් සහ හිතමිතුරන් නියෝජනය කරන දිසාවන්. නැගෙනහිර සහ දකුණු දිසාව කියලා කියන්නට බෑ. ඒ පිළිතුර තෝරන්නට බෑ. දකුණු දිසාව සහ බටහිර දිසාව කියලා තෝරන්නටත් බෑ. දකුණු දිසාවේ ගුරුවරු වුණාට බටහිර දිසාවේ භාර්යාව. අපෙන් අහන්නේ හිතමිතුරන්. දකුණු දිසාවේ කවුද? ගුරුවරු. උතුරු දිසාවේ හිතමිතුරන්. නැගෙනහිර දිසාව දෙමව්පියන්, උතුරු දිසාව හිතමිතුරන්. එහෙනම් නිවැරදි පිළිතුර මොකක්ද? නිවැරදි පිළිතුර තුන්වෙනි පිළිතුර. දකුණු දිසාව, උතුරු දිසාව, ගුරුවරුන් දකුණු දිසාව, හිතමිතුරන් උතුරු දිසාව. හොඳයි, ඊළඟට තවත් බහුවර්ණ ප්‍රශ්නයක් බලමු. දෙමාපියන් බ්‍රහ්මයන්ට සමාන යැයි පවසනු ලබන්නේ. දෙමව්පියන් මහා බ්‍රහ්මයාට සමානයි කියලා හඳුන්වනු ලබන්නේ ඇයි? ඒක අපි දැනගෙන ඉන්න වෙනවා. බ්‍රහ්මාති මාතා පිතරෝ. අම්මයි තාත්තයි දෙන්නා මහා බ්‍රහ්මයා හා සමානයි කියන එක තමයි ඒකේ අදහස. අම්මයි තාත්තයි දෙන්නා මහා බ්‍රහ්මයා හා සමානයි.
කියන අදහස. දෙමව්පියන් බ්‍රහ්මයන්ගෙන් වැඳුම් ලබන නිසාය. දෙමව්පියන් තුළ පවතින ගුණධර්ම බ්‍රහ්මයන් අනුගමනය කරන නිසාය. දෙමව්පියන් බ්‍රාහ්මණ ධර්ම අනුගමනය කරන නිසාය. බ්‍රාහ්මණයන් තුළ පවතින සතර බ්‍රහ්ම විහරණ දෙමව්පියන් තුළද පවතින නිසාය. මෙන්න මේ සතර බ්‍රහ්ම විහරණ මම මුලින් කියලා දුන්නා. මෙත්තා කරුණා මුදිතා උපේක්ෂා කියන බ්‍රහ්ම විහරණ හතර දෙමව්පියන් සතුව තියෙන නිසා තමයි දෙමව්පියන් බ්‍රහ්ම නාමයෙන් හඳුන්වන්නේ. බ්‍රහ්මාති මාතා පිතරෝ බ්‍රහ්මයා හා සමානයි කියලා සඳහන් කරන්නේ මෙත්තා කරුණා මුදිතා උපේක්ෂා කියන ගුණධර්ම හතර දෙමව්පියන් සතුව තියෙන නිසා. සිව්බඹ විහරණ අතරට අයත් නොවන්නේ මෙත්තා කරුණා මුදිතා ප්‍රඥා. මේ පිළිතුරු වලින් සතර බ්‍රහ්ම විහරණ වලට අයිති 3ක් තියෙනවා, එකක් තියෙනවා සතර බ්‍රහ්ම විහරණ වලට අයිති නැති එකක්. මෙත්තා කරුණා මුදිතා කියන තුනම තියෙනවා. උපේක්ෂා කියන එක වෙනුවට තියෙන්නේ ප්‍රඥා කියලා. එහෙනම් වැරදි පිළිතුර මොකක්ද? අපි තෝරන්නට ඕන පිළිතුර ප්‍රඥා කියන පිළිතුර. ඒක තමයි වැරදි පිළිතුර. සතර බ්‍රහ්ම විහරණයෙන් යුතු දෙමව්පියන් විවිධ විශේෂණ පදවලින් හඳුන්වයි. ඒ අතරට අයත් නොවන පදයක් වන්නේ. දෙමව්පියන් සතර බ්‍රහ්ම විහරණ වලින් යුක්ත නිසා එක එක නම් වලින් හඳුන්වනවා. අහන්නේ ඒ අතරට අයත් නොවන පදයක් වන්නේ. සතර බ්‍රහ්ම විහරණයෙන් යුතු දෙමව්පියන් විවිධ විශේෂණ පදවලින් හඳුන්වනවා. ඒ අතරට අයත් නොවන දෙමව්පියන් හැඳින්වීමට පාවිච්චි කරන නමක් නොවන පිළිතුර. පුබ්බාචාරිය, පුබ්බ කිච්ච, පුබ්බ දේව, බ්‍රහ්ම. පුබ්බාචාරිය පූර්ව ආචාර්යවරු විදිහට, පුබ්බ දේව පූර්ව දෙවිවරු විදිහට සලකනවා, බ්‍රහ්ම විදිහටත් සලකනවා. එහෙනම් පුබ්බ කිච්ච කියන එක තමයි අයිති නොවන පිළිතුර. පුබ්බාචාරිය, පුබ්බ දේව, බ්‍රහ්ම. කෙටි ප්‍රශ්නයක් අහන්න පුළුවන්. දෙමව්පියන් හැඳින්වීමට පාවිච්චි කරන නම් 3ක් කියන්න කියලා. පුබ්බාචාරිය, පුබ්බ දේව, බ්‍රහ්ම කියන නම් දෙමව්පියන් හැඳින්වීමට පාවිච්චි කරනවා. දරුවන්ගෙන් දෙමව්පියන්ට ඉටු විය යුතු යුතුකම් 5ක් සිංහාලෝවාද සූත්‍රයෙහි දැක්වේ. ඒ අතරට අයත් නොවන්නේ. දරුවන්ගෙන් දෙමව්පියන්ට ඉටු වෙන්න ඕන යුතුකම් 5ක් සිංහාලෝවාද සූත්‍රයේ දැක්වෙනවා. ඒ අතරට අයිති නොවන පිළිතුරයි අපි දැන් තෝරන්නට ඕන. ඒ අතරට අයිති නොවන දෙමව්පියන් වෙනුවෙන් දරුවන් විසින් ඉටු කළ යුතු යුතුකම් අතරට අයිති නොවන පිළිතුරක් මෙතන තියෙනවා. අපි දැන් බලමු ඒක තෝරගන්නට. පළවෙනි පිළිතුර මව්පියන් පෝෂණය කිරීම. දෙමව්පියන් පෝෂණය කිරීම දරුවන්ගේ යුතුයකම. මව්පියන්ගේ කටයුතු සොයා බලා ඉටු කර දීමත් කළ යුතු යුතුයකම. මව්පියන් ධර්ම මාර්ගයට යොමු කරවීම. මව්පියන් ධර්ම මාර්ගයට යොමු කිරීම කියන කාරණාවක් නැහැ. දෙමව්පියන් වෙනුවෙන් ඉටු කළ යුතු යුතුයකම් 5 තියෙන්නේ කොහොමද? දෙවෙනි පිටුවේ සඳහන් වෙනවා. මව්පියන් පෝෂණය කිරීම, ඔවුන්ගේ කටයුතු සොයා බලා ඉටු කර දීම, දෙමව්පියන් රැකගෙන ආපු කුල පරපුර සහ ඊට සම්බන්ධ සිරිත් විරිත් ආරක්ෂා කර ගැනීම, දෙමව්පියන්ගෙන් හිමිවෙච්ච දේපල ආරක්ෂා කර ගැනීම සහ මව්පියන් පරලොව ගියාට පස්සේ පින් අනුමෝදන් කිරීම කියන යුතුයකම් තමයි අන්තර්ගත වෙන්නේ. එහෙනම් මෙන්න මේ පිළිතුර තමයි නිවැරදි නොවන පිළිතුර. මව්පියන් ධර්ම මාර්ගයට යොමු කරවීම කියන පිළිතුර. හොඳයි. ඊළඟට 9 වෙනි ප්‍රශ්නයට අවධානය යොමු කරමු. අපි කතා කරන 9 වෙනි බහුවර්ණ ප්‍රශ්නය. අද දවසේ කතා කරන බහුවර්ණ 9 වෙනි බහුවර්ණ ප්‍රශ්නය. සිංහාලෝවාද සූත්‍රයේ සඳහන් දෙමව්පියන් විසින් දරුවන්ට ඉටු කළ යුතු යුතුයකම් අතරට අයත් නොවන්නේ. මේ විදිහේ ප්‍රශ්න තමයි මේ පාඩමෙන් විභාගවලදී යොමු වෙන්නට පුළුවන්කම තියෙන්නේ.
දරුවන් වරදින් මුදවා ගැනීම, තම හිත මිතුරන්ට හඳුන්වා දීම, ගැළපෙන ආවාහ විවාහ කර දීම, සුදුසු කල්හි සම්පත් පවරා දීම. දරුවන් වරදින් මුදවා ගැනීම ඒක දෙමව්පියන් විසින් දරුවන්ට කළ යුතු යුතුයකමක්. ඊළඟට දෙවැනි එක දරුවන් විසින් දෙමව්පියන් විසින් දරුවන්ටවත් ඉටු කළ යුතු යුතුයකමක් නෙමෙයි. තම හිත මිතුරන්ට හඳුන්වා දීම කියන කාරණය කරන්නට ඕන ගුරුවරයා විසින්. එහෙනම් දරුවන් වරදින් මුදවා ගැනීමත් දෙමව්පියන්ගේ යුතුයකමක්. ඊළඟට දරුවන් වරදින් මුදවා ගැනීමයි, ගැළපෙන ආවාහ විවාහ කර දීමයි, සුදුසු කල්හි සම්පත් පවරා දීමයි කියන කාරණාව. මේක ගුරුවරයා විසින් ශිෂ්‍යයා වෙනුවෙන් කළ යුතු යුතුයකමක්. එහෙනම් තෝරාගත යුතු පිළිතුර මොකක්ද? තම හිත මිතුරන්ට හඳුන්වා දීම කියන පිළිතුර. ඊළඟට සිංහාලෝවාද සූත්‍රයේ දැක්වෙන පරිදි ශිෂ්‍යයෙකු විසින් ගුරුවරයා වෙත ඉටු කළ යුතු යුතුයකම් අතරට අයත් නොවන්නේ. සිංහාලෝවාද සූත්‍රයේ දැක්වෙන විදිහට ශිෂ්‍යයෙක් විසින් ගුරුවරයෙක්ට ඉටු කළ යුතු යුතුයකම් අතරට අයිති නොවන පිළිතුරක් තියෙනවා. මොනවද ගුරුවරු වෙනුවෙන් ශිෂ්‍යයන් විසින් කළ යුතු දේවල්? දුටු විට හුනස්නේ නැගිටීම, අවශ්‍ය උපස්ථාන කිරීම, අවවාද අනුශාසනාවලට මැනවින් එහුම්කම් දීම, අවශ්‍ය කටයුතු ඉටු කර දීම, මැනවින් ඉගෙන ගැනීම කියන කරුණු. මේවා හොඳට ඔබට මතක තියාගන්නට වෙනවා. විභාගයේදී සාර්ථකව හොඳින් ලකුණු ගන්නට නම් අනිවාර්යයෙන්ම මේවා ඔබට මතක තියාගන්නට පුළුවන්. මේවා කටපාඩම් කරන්නට, මේවා කිහිප වතාවක් කියවන්නට, මතකෙහි රඳවා ගන්නට හරිම ලේසි පහසුයි. හොඳයි, 10 වෙනි ප්‍රශ්නේ සිංහාලෝවාද සූත්‍රයේ දැක්වෙන පරිදි ශිෂ්‍යයෙකු විසින් ගුරුවරයා වෙත ඉටු කළ යුතු යුතුයකම් අතරට අයත් නොවන පිළිතුර. දුටු විට හුනස්නේ නැගිටීම ශිෂ්‍යයා විසින් කළ යුතුයි. හැකි හැම මොහොතකම වන්දනා කිරීම කියන යුතුයකමක් නැහැ. අවශ්‍ය කටයුතු කර දීම තියෙනවා. අවශ්‍ය උපස්ථාන කිරීමක් තියෙනවා. හැකි හැම මොහොතකම වන්දනා කිරීම කියන යුතුයකමක් නැහැ. එහෙනම් තෝරාගත යුතු පිළිතුර මොකක්ද? හැකි හැම මොහොතකම වන්දනා කිරීම කියන පිළිතුර. ඊළඟට සිංහාලෝවාද සූත්‍රය තුලින් විවිධ සමාජ කොටස් වලට සැලකිය යුතු ආකාරය පෙන්වා දෙයි. සිංහාලෝවාද සූත්‍රයේදී විවිධ සමාජ කොටස් වලට සැලකිය යුතු ආකාරය ගැන කියවෙනවා. එහිදී අවවාද අනුශාසනාවලට මැනවින් එහුම්කම් දීම ඇතුළත් වන්නේ. අවවාද අනුශාසනාවලට මැනවින් එහුම්කම් දීම කියන කාරණය ඇතුළත් වෙන්නේ දරුවන්ගෙන් දෙමව්පියන්ට ඉටු විය යුතු යුතුයකම් යටතටය. සේවකයන් විසින් ස්වාමියා කෙරෙහි ඉටු විය යුතු යුතුයකම් යටතටය. ගිහියන් විසින් පැවිද්දන් කෙරෙහි ඉටු කළ යුතු යුතුයකම් යටතටය. ශිෂ්‍යයෙකු විසින් ගුරුවරයාට ඉටු කළ යුතු යුතුයකම් අතරටය. මොකක්ද පිළිතුර? ඔව්. ශිෂ්‍යයෙකු විසින් ගුරුවරයාට ඉටු කළ යුතු යුතුයකමක්. මැනවින් ගුරුවරයා උගන්වන දේ අසා සිටීම. මැනවින් ගුරුවරයා උගන්වන දේ අසා සිටීම. ශිෂ්‍යයෙකු විසින් ගුරුවරයාට ඉටු කළ යුතු යුතුයකමක්. ඊළඟ ප්‍රශ්නයටත් අපි අවධානය යොමු කරමු. සිංහාලෝවාද සූත්‍රයේ දැක්වෙන පරිදි ගුරුවරයා විසින් ශිෂ්‍යයන්ට කරුණු 5කින් සංග්‍රහ කළ යුතුය. ඒ අතරට අයත් නොවන්නේ. සිංහාලෝවාද සූත්‍රයේ දැක්වෙන විදිහට ගුරුවරයා විසින් ශිෂ්‍යයාට කළ යුතු යුතුයකමක් නොවන්නේ කියලායි සඳහන් වෙන්නේ. මැනවින් උපස්ථාන කිරීම, මැනවින් හික්මවීම, ශිෂ්‍ය ආරක්ෂා කර ගැනීම, තම හිතමිත්‍රයන්ට ශිෂ්‍යයා හඳුන්වා දීම. මොකක්ද? මැනවින් උපස්ථාන කිරීම. ඔබට පැටලෙන්නට පුළුවන් සිංහාලෝවාද සූත්‍රයේ දැක්වෙන පරිදි ගුරුවරයා විසින් ශිෂ්‍යයාට. මේ පිළිතුරු දැකපු ගමන් ඔබට සමහර විට හිතෙන්නට පුළුවන් මේක තමයි පිළිතුර කියලා. අහන්නේ ගුරුවරයා විසින් ශිෂ්‍යයාට කරන්නට ඕන දේවල්. මැනවින් උපස්ථාන කිරීම ශිෂ්‍යයා විසින් ගුරුවරයාට කළ යුතු දෙයක්. එහෙනම් ගුරුවරයා විසින් ශිෂ්‍යයාට ඉටු කළ යුතුකමක් නොවන නිසා මේ ප්‍රශ්නයේදී තෝරාගත යුතු පිළිතුර මොකක්ද? මේ පිළිතුර. අනිත් පිළිතුරු තුනම ගුරුවරයා විසින්
ශිෂ්‍යයන්ට කළ යුතු යුතුයකම්. ඊළඟට සිඟාලෝවාද සූත්‍රයේ දැක්වෙන පරිදි සැමියා විසින් බිරියට ඉටු කළ යුතු යුතුයකම් අතරට අයත් නොවන්නේ ගරු කිරීම, ගෙදර වගකීම් පැවරීම, උපයන ලද ධනය ආරක්ෂා කිරීම, ඇඳුම් පැළඳුම් සපයා දීම. ගරු කිරීම, අවමන් නොකිරීම, පරදාර සේවනයේ නොයෙදීම, ගෙදර වගකීම් පැවරීම, ඇඳුම් පැළඳුම් සපයා දීම සහ ඇඳුම් පැළඳුම් සපයා දීම කියන කරුණු අන්තර්ගත වෙනවා. ගරු කිරීම භාර්යාව වෙනුවෙන් ස්වාමියා කළ යුතු දෙයක්. ගෙදර වගකීම් පැවරීම එකත් ස්වාමියා විසින් බිරිඳට කළ යුතු යුතුයකමක්. උපයන ලද ධනය ආරක්ෂා කිරීම එහෙම කාරණාවක් නැහැ. ගෙදර වගකීම් පැවරීම කියලා එකක් තියෙනවා. උපයන ලද ධනය ආරක්ෂා කිරීම කියන කාරණේ යුතුයකම් ගොඩේ තියෙන කාරණාවක් නෙවෙයි. ඇඳුම් පැළඳුම් සපයා දීම. ආභරණ ආදිය ගෙනත් දෙන්නට ඕන, සපයා දෙන්නට ඕන. ගරු කිරීමයි, ගෙදර වගකීම් පැවරීමයි, ඇඳුම් පැළඳුම් සපයා දීමයි. ඒවා තුනම සිදු කළ යුතුයි. මේක උපයන ලද ධනය ආරක්ෂා කිරීම කියන කාරණය අයිති වෙන්නේ නැහැ. යහපත් බිරිඳක් විසින් තම ස්වාමියා උදෙසා ඉටු කළ යුතු යුතුයකම් පිළිබඳව සිඟාලෝවාද සූත්‍රයේ දැක්වේ. ඒ අතරට අයත් නොවන්නේ යහපත් බිරිඳක් විසින් තමන්ගේ ස්වාමියාට ඉටු කළ යුතු යුතුයකම් තියෙනවා. ඒ අතරට අයිති නොවෙන්නේ. ගෙදර කටයුතු මැනවින් සංවිධානය කිරීම, ඇසුරු කරන පිරිසට මැනවින් සංග්‍රහ කිරීම, පරපුරුෂ සේවනය නොකිරීම, උපයන ලද ධනය ආරක්ෂා කිරීම, සෑම කටයුත්තකම දක්ෂ වීම, අනලස් වීම කියන කරුණු තියෙන්නේ. බලමු නිවසේ කටයුතු මැනවින් සංවිධානය කිරීම ස්වාමි දියණියක් විසින් ස්වාමි පුරුෂයා වෙනුවෙන් කළ යුතුයි. පරපුරුෂ සේවනය නොකිරීම ඒකත් ස්වාමි දියණියක් කළ යුතුයි. ගෙදර වගකීම් පැවරීම, ගෙදර වගකීම් ඔක්කොම ස්වාමියාට පැවරීම බිරිඳකගේ වගකීමක් නෙවෙයි. ඇසුරු කරන පිරිසට මැනවින් සංග්‍රහ කිරීමත් ස්වාමී දියණියකගේ යුතුයකමක්. ගෙදර වගකීම් සියල්ලක්ම පැවරීම කියන එක තමයි එහෙනම් නිවැරදි නොවන පිළිතුර වෙන්නේ. ඊළඟට අපි බලමු. තවත් ප්‍රශ්නයක් තියෙනවා. ඒ ප්‍රශ්නයටත් අපි බලමු මොනවද කියලා අවධානය යොමු කරලා. බුදුදහමේ අපේක්ෂාව වන පරිදි අඹසැමියන් ජීවත් විය යුත්තේ උපාසකයෙකු හා උපාසිකාවක ලෙසිනි, දෙවියෙකු හා දෙවගණක ලෙසිනි, සොයුරියෙකු හා සොහොයුරියක ලෙසිනි, රජතුමෙකු හා රජකුමරියෙකු ලෙසිනි. උපාසකයෙකු හා උපාසිකාවක ලෙසිනි. මෙන්න මේ කාරණය. දෙවියෙකු සහ දෙවගණක් වගේ සිටිය යුතුයි කියලයි බුදුදහමේ උගන්වන්නේ. අඹසැමියන් දෙවියෙකු සහ දෙවගණක් විදිහට සිටිය යුතුයි කියලා. සිඟාලෝවාද සූත්‍රයේදී යහපත් කල්යාණ මිත්‍රයන් උතුරු දිසාව ලෙස හඳුන්වා දී ඇත්තේ මිත්‍ර සම්බන්ධයේ ඉතා උසස් සබඳතාවක් වන බැවිනි. උතුරු දිසාව විදිහට. එය උසස් ගති ඇත්තවුන් අතර පමණක් පවත්නා සම්බන්ධයක් වන බැවිනි. උවදුරු වලින් එතර කරනවාය යන අර්ථයෙනි. උතුරු දිසාවන්හි ඉතා සුබ දිසාවක් වන බැවිනි. මිත්‍ර සම්බන්ධය ඉතා උසස් සම්බන්ධතාවයක් වෙන නිසා කියන පිළිතුර, එය උසස් ගති ඇත්තවුන් අතර පවතින සම්බන්ධයක් වන නිසා කියන අර්ථය නෙවෙයි. උතුරු දිසාවන්හි ඉතා සුබ දිසාවක් වෙන නිසා නෙවෙයි. උවදුරු වලින් එතර කරවනවා කියන අර්ථයෙන් තමයි උතුරු දිසාවට උපමා කරලා තියෙන්නේ. හිත මිත්‍රාදීන්ව අනතුරු ආදීන් වළක්වනවා කියන අදහසින්. කුලපුත්‍රයන් විසින් මිතුරන්ට පස් අයුරකින් සංග්‍රහ කළ යුතු බව සිඟාලෝවාද සූත්‍රයේ දැක්වේ. ඒ අතරට අයත් නොවන්නේ කුලපුත්‍රයන් විසින් මිතුරන්ට පස් ආකාරයකින් සංග්‍රහ කළ යුතුයි. එනම් මිත්‍ර සම්බන්ධතාවයේ කරුණු ටික අපිට මතක තියෙන්නට වෙනවා. මිතුරාට අවශ්‍ය දේ දීම, ප්‍රිය වචනයෙන් කතා කිරීම,
නොරැවටීම, මිහිරි ආහාර පාන ආදී නිසි ලෙස බෙදා දීම කියන කරුණු. පොතේ සඳහන් වෙනවා යුතුයකම් ටික. මිතුරාට අවශ්‍ය දේ දීම, ප්‍රිය වචනයෙන් කතා කිරීම, දියුණුව සඳහා කටයුතු කිරීම, සමානාත්මතාවය දැක්වීම, නොරැවටීම කියන කරුණු. එහෙනම් මෙතනට ඇතුළත් නොවන පිළිතුර මොකක්ද? මිතුරාට අවශ්‍ය දේ දීම, ප්‍රිය වචනයෙන් කතා කිරීම, නොරැවටීම, මිහිරි ආහාර පාන ආදී දීම කියන කාරණාවලින් පිළිතුර වෙන්නේ අයත් නොවන පිළිතුර වෙන්නේ කුලපුත්‍රයන් විසින් මිතුරන්ට 5 ආකාරයකින් සංග්‍රහ කළ යුතුයි. ඒ 5 ආකාරයට ඇතුළත් නොවන පිළිතුරක් මේ පිළිතුරු 4න් එකක් විදිහට තියෙනවා. ඒ පිළිතුර තමයි 4 වෙනි පිළිතුර. මිහිරි ආහාර පාන ආදී නිසි ලෙස බෙදා දීම කියන පිළිතුර. ඊළඟට සිංහලවල් සූත්‍රයේ දැක්වෙන පරිදි සේව්‍යා විසින් සේවකයාට සංග්‍රහ කළ යුතු ආකාරයක් නොවන්නේ. ඊළඟට තියෙන්නේ සේවක යුතුයකම් වලට සම්බන්ධ ප්‍රශ්නයක්. සේවක යුතුයකම් වලට සම්බන්ධ ප්‍රශ්නයක්. සේව්‍යා විසින් සේවකයාට, සේව්‍යා කියලා කියන්නේ සේවය කරන කෙනා. හොඳයි, මොකක්ද සේවකයාගේ ශක්ති ප්‍රමාණයට වැඩ පැවරීම, සේවකයා නිවාඩු අපේක්ෂා කරන සෑම මොහොතකම නිවාඩු දීම, සෞඛ්‍ය පහසුකම් සපයා දීම, සුදුසු ආහාර හා වැටුප් ලබා දීම. දෙවැනි පිළිතුර තමයි නිවැරදි නොවන පිළිතුර. මොකක්ද? සේවකයා නිවාඩු අපේක්ෂා කරන සෑම මොහොතකම නිවාඩු දීම. සේවකයා හැම මොහොතකම නිවාඩු ගන්න සේවකයෙක් වෙන්න පුළුවන්. ඒ විදිහට සේවකයා නිවාඩු ඉල්ලන හැම මොහොතකම ස්වාමියාට නිවාඩු ලබා දෙන්නට බෑ. හොඳයි, ඊළඟට බලමු සිංහලවත් සූත්‍රයේ දැක්වෙන පරිදි සේවකයන් විසින් තම ස්වාමියා කෙරෙහි පිළිපැදිය යුතු යුතුයකම් අතරට අයත් නොවන්නේ. සිංහලවත් සූත්‍රයේ දැක්වෙන විදිහට ස්වාමියා විසින් සේවකයන් විසින් තම ස්වාමියා කෙරෙහි දැක්විය යුතු යුතුයකම්: ස්වාමියාට පළමුව පිබිදීම, ස්වාමියාට පළමුව නින්දට යාම, ස්වාමියා දුන් දේ පමනක් ගැනීම, ස්වාමියාගේ ගුණ වර්ණනා කිරීම. ස්වාමියාට පළමුව පිබිදීම, ස්වාමියාට පළමුව නින්දට යාම. ස්වාමියාට පළමුව නින්දට යාමද ස්වාමියාට පසුව නින්දට යාමද කරන්නට ඕන? කොහොමද තියෙන්නේ? ස්වාමියාට පළමුව පිබිදීම, ස්වාමියාට පසුව නිදා ගැනීම, ස්වාමියා දුන් දේ පමනක් ගැනීම, ස්වාමියා දුන් දේ පමනක් ගැනීම, වැඩ කටයුතු ඉතා හොඳින් කිරීම, ස්වාමියාගේ ගුණ වර්ණනා කිරීම කියන කරුණු තමයි ඇතුළත් වෙන්නේ. අතරින් ස්වාමියාට පළමුව නින්දට යාම කියන පිළිතුර නිවැරදි නැහැ. ඒ නිසා අපි තෝරාගත යුතු පිළිතුර වෙන්නේ ස්වාමියාට පළමුව නින්දට යාම කියන පිළිතුර. ඊළඟට 20 වෙනි බහුවර්ණ ප්‍රශ්නය. අද දවසේ කතා කරන 20 වෙනි අනුමාන බහුවර්ණ ප්‍රශ්නය. සිංහලවාද සූත්‍රයේ සඳහන් පරිදි ගිහියෙකු විසින් පැවිද්දන් වෙත ඉටු කළ යුතු යුතුයකම් අතරට අයත් නොවන්නේ. ගිහියෙකු විසින් පැවිදි පක්ෂය කෙරෙහි දැක්විය යුතු යුතුයකමක් නොවන පිළිතුරක් තියෙනවා මේ පිළිතුරු 4. මේ පිළිතුරු 4 තියෙනවා එහෙනම් මේ පිළිතුර තෝරගන්න අපි මොකද කරලා තියෙන්නට ඕනේ? අපි ඒවා හොඳින් කියවලා පාඩම් කරලා මතකයේ තියාගෙන ඉන්නට ඕනේ. සිංහලවාද සූත්‍රයේ මෛත්‍රී සහගතව ක්‍රියා කිරීම, නිවසට පැමිණි විට සතුටින් පිළිගැනීම, තම හිත මිතුරන්ට හඳුන්වා දීම, ආමිසයෙන් සංග්‍රහ කිරීම කියන පිළිතුරු වලින් පළවෙනි පිළිතුර, දෙවෙනි පිළිතුර සහ තුන්වෙනි පිළිතුර නිවැරදි. එක පිළිතුරක් වැරදි. සිංහලවාද සූත්‍රයේ සඳහන් පරිදි ගිහියෙකු විසින් පැවිද්දන් වෙත ඉටු කළ යුතු යුතුයකමක් නෙවෙයි හිත මිතුරන්ට හඳුන්වා දීම. ඒක ගුරුවරු විසින් ශිෂ්‍යයන්ට ඉටු කළ යුතු යුතුයකමක්. හොඳයි, ඊළඟට 21 වෙනි ප්‍රශ්නය. සිංහලවාද සූත්‍රයේ දැක්වෙන පරිදි පැවිදි පක්ෂයේ විසින් ගිහියන්ට සංග්‍රහ කළ යුතු ආකාරයක් නොවන්නේ.
මියගිය පසු පින් අනුමෝදන් කිරීම, පවින් වැළැක්වීම, හොඳ හිතින් අනුකම්පා කිරීම, සුගතියට මඟ පෙන්වීම කියන පිළිතුරු වලින් අපි බලමු මොකක්ද වැරදි පිළිතුර කියලා. මියගිය පසු පින් අනුමෝදන් කිරීම. අපි බලමු ඉස්සෙල්ලාම යුතුයකම් මොනවද කියලා. යුතුයකම් 6ක් තියෙනවා. යුතුයකම් 6ක් සඳහන් වෙන එකම පිරිස තමයි පැවිදි පක්ෂයේ විසින් ගිහියන්ට ඉටු කළ යුතු යුතුයකම් අතර තමයි යුතුයකම් 6ක් තියෙන්නේ. අනිත් ඔක්කොගේම තියෙන්නේ යුතුයකම් 5යි. ඒ යුතුයකම් 6න් මෙතන තියෙනවා යුතුයකම් 4ක් පැවිදි පක්ෂයේ විසින් ඉටු කළ යුතු යුතුයකම් 3ක් එක යුතුයකමක් ඒකට අයිති නැහැ. පවින් වැළැක්වීම පළවෙනි යුතුයකම, දෙවෙනි යුතුයකම යහපත් ක්‍රියාවල යෙදවීම, හොඳ හිතින් අනුකම්පා කිරීම, තුන්වෙනි කාරණේ අසා නොමැති දේ ඇසීමට ඉඩ සැලසීම, හතරවෙනි කාරණේ අසා ඇති දේ වඩාත් පැහැදිලි කර දීම, පස්වෙනි කාරණේ සුගතියට මඟ පෙන්වීම, හයවෙනි කාරණේ. එහෙනම් පවින් වැළැක්වීම පැවිදි පක්ෂයේ යුතුයකම, හොඳ හිතින් අනුකම්පා කිරීමත් පැවිදි පක්ෂයේ යුතුයකමක්, සුගතියට මඟ පෙන්වීමත් පැවිදි පක්ෂයේ යුතුයකමක්, බියගිය පසු පින් අනුමෝදන් කිරීම කියලා යුතුයකමක් පැවිදි පක්ෂයට පැවරලා නැහැ. හොඳයි, ඊළඟට අපි කතා කරනවා කෙටි ප්‍රශ්න. ඒ වගේම මේ සියලුම ප්‍රශ්නවල පිළිතුරුත් ඔබට අවශ්‍ය නම් අපිට දැනුවත් කරන්න. පිළිතුරුත් සමග මේ ප්‍රශ්න ඔබට ලබා දෙන්නටත් පුළුවන්කම තියෙනවා. ඊළඟට අපි බලනවා කෙටි ප්‍රශ්න කිහිපයක්. අපි බලමු අනුමාන කෙටි ප්‍රශ්න මොනවද කියලා. සමාජයේ කොටස් 6කට බෙදා දක්වමින් ඒ සමාජ කණ්ඩායම් අතර අන්‍යෝන්‍ය වශයෙන් පැවතිය යුතු සාරධර්ම පැහැදිලි කරමින් බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද සූත්‍ර දේශනාව සමාජයේ කොටස් 6කට බෙදුවා. දිසා විදිහට අපි ඒව ගැන කතා කළා. ඊට අමතරව එක එක ඒ කණ්ඩායමට යුතුයකම් ඉටු කළ යුතු ආකාරයක් කතා කළා. ඉටු කළ යුතු යුතුයකම් සංග්‍රහ කරලා තියෙන විදිහ පාඩමේ සවිස්තරාත්මකව දැක්වෙනවා. ඒ සූත්‍ර දේශනාව තමයි සිඟාලවාද සූත්‍ර දේශනාව. එහෙම නැත්නම් දිසාවන් දෙකක් ඔබට නම් කරන්නට කියලා දෙන්නට පුළුවන්. බුදුරජාණන් වහන්සේ නිවැරදි දිසා නමස්කාරය පැහැදිලි කරමින් සිඟාලවාද සූත්‍රය දේශනා කරන ලද්දේ කාටද කියලා යහන්. සිඟාල කියන තරුණයාට, සිඟාල කියන ගෘහපතියාට තමයි බුදුරජාණන් වහන්සේ මේ සූත්‍ර දේශනාව දේශනා කළේ. බුදුරජාණන් වහන්සේ විසින් සිඟාලවාද සූත්‍රය දේශනා කිරීමට පසුබිම් වූ හේතුව කුමක්ද? උදෑසන 6 දිසාවකට නමස්කාර කරමින් හිටපු සිඟාල කියන තරුණයා නිසා, තරුණයා ආරමුණු කරගෙන තමයි බුදුරජාණන් වහන්සේ මේ සූත්‍ර දේශනාව දේශනා කරන්නට යෙදුනේ. සිඟාලවාද සූත්‍රයේ දැක්වෙන පරිදි නැගෙනහිර දිසාවෙන් නියෝජනය වන්නේ කවුරුන්ද? නැගෙනහිර දිසාවෙන් නියෝජනය වුණේ දෙමව්පියන්, මව්පියන්. ඊළඟට තවත් කෙටි ප්‍රශ්නයක්. සිඟාලවාද සූත්‍රයේ දැක්වෙන පරිදි උඩ සහ යට දිසාවන් නියෝජනය කරන්නේ කවුද කියලා අහන්න පුළුවන් ප්‍රශ්නයක්. උඩ දිසාව පැවිදි යුතුයමන්, යට දිසාව සේව්‍ය සේවකයන්. ඒ විදිහට බහුවර්ණ ප්‍රශ්න නිර්මාණය වෙන්න පුළුවන්. සිඟාලවාද සූත්‍රයේ දැක්වෙන දරුවන්ගෙන් දෙමව්පියන්ට ඉටු විය යුතු යුතුයකම් දෙකක් ලියන්න. ඒ විදිහට බහුවර්ණවලත් අපි මුලින් කතා කළා වගේ එන්නට පුළුවන්. ඒ වගේම මේ විදිහට යුතුයකම් වලින් එකක් ලියන්න, දෙකක් ලියන්න, යුතුයකම් 3ක් ලියන්න. එහෙම නැත්නම් ඒ යුතුයකම් ගැන පැහැදිලි කිරීමක් කරන්නට කියලා එහෙම ප්‍රශ්නයක් යොමු වෙන්නත් පුළුවන්. හොඳයි. මව්පියන් පෝෂණය කිරීම එක යුතුයකමක්. ඔවුන්ගේ කටයුතු සොයා බලා ඉටු කර දීම තවත් යුතුයකමක්. සිඟාලවාද සූත්‍රයේ දැක්වෙන පරිදි බිරිඳ විසින් සැමියාට හා සැමියා විසින් බිරිඳට ඉටු කළ යුතු යුතුයකම් එක බැගින් ලියන්න. සැමියා බිරියට කළ යුතු ගරු කළ යුතුය. බිරියද සැමියා උපයන ධනය ආරක්ෂා කළ යුතුය. බිරිඳ විසින් ස්වාමියාටත්, ස්වාමියා විසින්
බිරිඳටත් ඉටු කළ යුතු යුතුකම් පහ ගානේ තියෙන පහෙන් දෙකක් ලියන්නට තියෙන්නේ. සිංහාලවාද සූත්‍රයේ දැක්වෙන පරිදි ඇසුරු කිරීමට ලැබෙන මිත්‍රයන් දෙආකාරයේම මිත්‍රයන් නම් කරන්න. කල්යාණ මිත්‍රයන්, යහපත් මිත්‍රයන්, හොඳ මිතුරන් විදිහට සැලකෙනවා. මිත්‍ර ප්‍රතිරූපකයන්, පාප මිත්‍රයන්, එහෙම නැත්නම් ව්‍යාජ මිත්‍රයන්. කල්යාණ මිත්‍රයෝ විදිහට ඉන්න මිත්‍රයෝ පිරිසක් ඉන්නවා. කල්යාණ මිත්‍රයෝ විදිහට පෙනී සිටින අයහපත් මිත්‍රයෝ, පාපී මිත්‍රයෝ ඉන්නවා. සිංහාලවාද සූත්‍රයේ දැක්වෙන පරිදි එකිනෙකාට ඉටු කළ යුතු යුතුකම් හෙවත් සංග්‍රහයක් නිසි පරිදි ඉටු කිරීම තුළින් ලැබෙන ප්‍රයෝජන දෙකක් ලියන්න. සිංහාලවාද සූත්‍රයේ දැක්වෙන විදිහට එක එක පාර්ශවයේ විසින් යුතුකම් ඉටු කිරීම තුළින් ලැබෙන ප්‍රතිඵල මොනවද කියලා අහන්නේ දෙකක් ලියන්නට කියලා. එකිනෙකා අතර අන්‍යෝන්‍ය විශ්වාසය හා බැඳීම වර්ධනය වෙනවා, සංවර්ධනය වෙනවා මේ යුතුකම් ඉටු වෙනවත් එක්ක. සාමය සමගිය තහවුරු වීම, සාමය සමගිය තහවුරු වීම සඳහා හේතු වෙනවා. අපි කතා කරපු යුතුකම් වගකීම් එක එක පක්ෂයට, දෙමව්පියන් විසින් දරුවන්ටත්, දරුවන් විසින් දෙමව්පියන්ටත්, පැවිදි පක්ෂය විසින් ගිහි ජනතාවටත්, ගිහි ජනතාව විසින් පැවිදි පක්ෂයටත්, යහළු හිත මිත්‍රාදීන් විසින් යහළු හිත මිත්‍රාදීන්ටත්, ස්වාමියන් විසින් බිරිඳටත්, බිරිඳ විසින් ස්වාමියාටත් ඒ කරුණු යුතුකම් ඉටු කිරීමත් එක්ක ඉතාමත් හොඳින් සමාජය තුළ යහපත් සම්බන්ධතාවයක් ගොඩනැගෙනවා. මාතා පිතා දිසා පුබ්බ ආචාර්යා දක්ඛිනා දිසා ඉහත ගාථා පාඨය ඇතුළත් ගාථාව තුළින් කුමක් පිළිබඳව පවසයිද? එම ගාථා පාඨය උපුටාගත් සූත්‍ර දේශනාව කුමක්ද? අන්න ඒ විදිහේ ප්‍රශ්නයක් එන්න පුළුවන්. මාතා පිතා දිසා පුබ්බා ආචාර්යා දක්ඛිනා දිසා ඉහත ගාථා පාඨය ඇතුළත් පොතේ අවසානටම තියෙනවා පැවරුම කියන කොටසේ මේ ගාථාව දක්වලා තියෙනවා. මේ ගාථාව සඳහන් වෙන්නේ සිංහාලවාද සූත්‍ර දේශනාවේ. සදිසා නමස්කාරය පිළිබඳව පවසයි. උපුටාගත් සූත්‍ර දේශනාව වන්නේ සිංහාලවාද සූත්‍රයයි. ඒ විදිහට පිළිතුරු ලබා දෙන්නට පුළුවන්. අද දවසේ අපි ගොඩක් කතා කළා. ප්‍රශ්න ගොඩක් කතා කළා. හැබැයි මේ වගේ ප්‍රශ්නයකට සාර්ථකව පිළිතුරු සපයන්නට, පිළිතුරු සපයලා ලකුණු ලබා ගන්නට අපි කළ යුතු එකම දේ තමයි මේ සූත්‍ර දේශනාවේ තියෙන යුතුකම් වගකීම්. මේ සූත්‍ර දේශනාව කාටද දේශනා කළේ? ඒ කරුණු ටික හොඳට මතක තබා ගන්නට ඕන. හොඳට පාඩම් කරගන්නට ඕන. ටික වෙලාවක් අරගෙන මේවා හොඳට පාඩම් කරගන්න. මේ විභාගයේදී විතරක් නෙවෙයි, ඉදිරියේදී ඔබ ධර්මානුකූලව ලියන යම්කිසි විභාගයක් තියෙනවා නම් ඒ විභාගවලට ලියලා ලකුණු ගන්න විතරක් නෙවෙයි, ඔබ දරුවෙක් විදිහට තවත් ටිකක් ලොකු වෙනකොට දෙමව්පියෙක් විදිහට කටයුතු කරන්නට වෙනවා. සමහර විට ගුරුවරයෙක් විදිහට කටයුතු කරන්නට වෙනවා. මිත්‍රයෙක් විදිහට කටයුතු කරද්දී මේ ගුණධර්ම ඔබේ ජීවිතයට ලොකු ආලෝකයක් සපයනවා. මේ එකක්වත් අපිට දැන් දෙමව්පියන් සතු දේවල් අයිති නැහැ කියලා, ගුරුවරු සතු දේවල් අයිති නැහැ කියලා, එහෙම නැත්නම් ස්වාමියෙක් විදිහට, සේවකයන් මෙහෙවමින් වැඩ කටයුතු කරන කෙනෙක් විදිහට අයිති වෙන්නේ නැහැ කියලා අපිට හිතන්නට බෑ. අපිට කොයි වෙලාවෙදී හෝ ඔය කියන තත්ත්වවලට පත්වෙන්න සිද්ධ වෙනවා. එතකොට ඔබට ශක්තිමත්ව ඔබේ කටයුතු සාර්ථකව සිදු කරගෙන යන්නටත් මේවා ගොඩක් වැදගත් වේවි. එහෙමනම් හෙට දවසේදීත් අපි සාකච්ඡාව සිදු කරන්නට බලාපොරොත්තු වෙනවා රාත්‍රී 9ට සාමාන්‍ය පෙළ පුත්තු ධර්මය 11 ශ්‍රේණියේ 9 වෙනි පාඩම ඇසුරින්. එහෙමනම් පිරිවෙන දහම් පාසල අපේ YouTube නාලිකාව, ඒ වගේම Facebook පිටුව සහ සමූහය සමගින් සම්බන්ධ වෙමින් මේ සාකච්ඡාවන් වලට එකතු වෙමින් විභාගය සඳහා ලොකු උදව්වක්, අත්වලක් ලබා ගන්නට ඔබට මතක් කරන ගමන් අද දවසේ තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් සාකච්ඡාව නිමා කරනවා.